පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවස්ථාව අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ එස්.එම්. දිසානායක මහතාට. එම මහත්මයා අභාව ප්‍රාප්ත වී වසර 4ක් පිරීම නිසා මෙම ධර්ම දානී යෙදෙන බව සිහිපත් කරලා තියෙනවා. එම පින්වත් මහත්මයාට පරලෝක ජීවිතය සුවපත් කර ගැනීමට මේ කුසල් පාරමී වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අද දවසේ මේ උතුම් දේශනාව සිද්ධ කරමු. දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වන්න. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් මේ සූදානම් වෙලා ඉන්නේ බොහෝ කාලයක් විරවීරිය යොදලා පාරමී පුරලා මේ ලෝකයේ පවතින යථාර්ථය පිළිබඳව අවබෝධ කරගෙන ඒ යථාර්ථය තේරුම් ගන්න බැරුව, ඒ යථාර්ථයට මූණ දෙන්න බැරුව, ඒ යථාර්ථය පිළිගන්න අකමැතිව නමුත් ජීවිතයේ දුක දැනි ජීවත් වෙන සත්වයාට ඒ යථාර්ථය පිළිගන්න, ඒ පිළිගැනීමකින් තොරව කවදාවත් ඔබට සැනසීමක් ලැබෙන්නේ නැහැ. පිළිගත්තට පස්සේ දැනෙන සැනසීම වචන කරන්න පුළුවන් කමක් නැහැ කියලා දේශනා කරපු ධර්මයේ සාරයක් තියෙනවා. තියෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්න සූදානම් වන මොහොත. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට දැන් මම මේක අර ඉන්ට්‍රෝ එක කියන්නේ හඳුන්වා දෙද්දි කිව්වා මේ යථාර්ථය දැක ඒ යථාර්ථයට මූණ දෙන්න තරම් හිත ශක්තිමත් කරගන්න බැරි අයට බුදු කෙනෙක් පහළ වෙලා කියලා දෙනවා. මොකද්ද? ඒකෙන් ගැලවෙන්න උපක්‍රමයක් නෙමෙයි. ඒකෙන් ගැලවෙන්න පුළුවන්කමක් තිබ්බනම් බුදුරජාණන් වහන්සේ මහාන වෙන්නේ නැහැ. ගිහි විඳලම වැඩේ කරගන්න අපිට කියලා දෙනවා. ගැලවෙන්න පුළුවන් ද කාටත්? කිසිම කෙනෙකුට බෑ. සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවින කාටත් ගැලවෙන්න බෑ. රියැලිටි එකකින් ඇත්තෙන්. එහෙනම් කල හැක්කේ කුමක්ද? ඇත්ත විදියට දකිනවා. දැන් අපි ගන්නකො මේ රෝගය. මට ඊපෙර දවසක් කෝල් එකක් එනවා. මම හිතන්නේ මේ බණ අහයි කතා කරපු අම්මත්. ස්වාමීනි, ඔබ වහන්සේලා හරි සිල්වන්තයි, ගුණවන්තයි. මහාසය මළුවට ගිහලා ඔබ වහන්සේලා රතන සූත්‍රයවත් සජ්ජායනා කරන්න කරොත් මේ වසංගත තත්ත්වේ රටින් නැති වෙයි කිව්වා.
ඔබටත් ඕක ඇත්තයි කියලා හිතෙන්නේ නැති. මට මේ ඇමතුම එන වෙලාවෙන් මට හිතෙච්ච දෙයක්. ඒ ආමුද්‍රෝණේ බුදුරජාණන් වහන්සේ අච්චර සූත්‍ර ගණනාවක කට ගෙවෙන කම්ම කිව්වේ ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති අලබ්බනී හට්ඨාන. ලෝකෙ ලෙඩ වෙනවා කියන එක වෙන සාමාන්‍ය දෙයක්ද නැද්ද? මේ පංචස්කන්ධය තියාගෙන කෙනෙක් මම නිරෝගී කියලා හිතනවා නම් ඒක අන්ධ බාල මෝඩකම කිව්වා. මේ ස්කන්ධ පහ පින්වත්නි හැමතිස්සෙම ලෙඩින්නේ. කන්න දෙනවා කියන එකත් ලෙඩක්. වැසිකිලි කැසිකිලි කෘත්‍යයන් කියන්නේත් ලෙඩක්. දාඩිය බේරෙනවා කියන්නේත් ලෙඩක්. ඉතින් නිතර ලෙඩ තියෙන ශරීරයකින් ආයි ලෙඩ වලින් මිදෙන්න කියලා මේ ඉල්ලනවා කියනක මහා සාහසික පැතුමක්. ඇත්තටම අපිට ලෙඩ වලින් මිදෙන්න බෑ. කරන්න ඕනි මොකද්ද? ලෙඩ හැදෙනවා කියලා තේරුම් අරගෙන හැදෙන ඕනම ලෙඩකට අකම්පිතව මූණ දෙන්න පුළුවන් ශක්තිමත් හිතක් ඇති කර ගැනීම කරන්න පුළුවන්. දැන් ඔබ බුදුදහමෙන් බලාපොරොත්තු වෙන්නේ ලෙඩ හැදෙන එක නවත්ත ගන්නද? මැරෙන එක නවත්ත ගන්නද? වයසට යන එක නවත්ත ගන්නද? නැත්තම් මැරෙනවා කියලා දැනගෙන ලෙඩ වෙනවා කියලා දැනගෙන දිරනවා කියලා දැනගෙන මේ ඇත්තට මුණ දෙන්න ජීවිතේ ජීවත් වෙන එකද? ඉල්ලුමට තමයි දැන් සැපයුම්. ඔබට ඕනි දැන් ඔබ බලාපොරොත්තු වෙන්නේ ලෙඩින් දුකින් නිදහස් වෙන්න නම් පිරිත් නූල් 5000ක් විතරයි ඕන වෙන්නේ, බණ කියන්න ඕන වෙන්නේ නැහැ. හරි? වෙන අපලු පද්‍ර වලින් නම් සූර ටිකක් ගේන එක විතරයි කරන්න තියෙන්නේ. කළු නූලකට සුදු නූලකට දැම්ම බෙල්ල වටේ තුව යවුවා. ඔබේ ජීවිතේ ප්‍රශ්න නම් විසඳන්න ඕනේ පඳුරු ටිකකුයි සුදු පාට රෙදිපටි ටිකකුයි විතරයි අපිට ඕනේ. බන ඕනේ. ඔබට තේරෙනවද මම කියන්නේ? ඔබ බලාපොරොත්තු වෙන්නේ එතකොට ඔවගෙන් මිදෙන්නද? එහෙනම් ඔබ මේ වැරදි තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ මිදෙන්න ඔබට බෑ. ඔබට නෙමෙයි බුදු කෙනෙකුට පුළුවන් වුණාද කියන්නේ? විදායක ජනාධිපතිකම් තිබ්බ ජනාධිපතිවරු අපේ රටේ නෙමෙයි පිට රටවල් වල දැන් අර මම දැක්ක පහුගිය දවසක මට කිව්වා ඇමරිකාවේ ජනාධිපතිටත් අසනීපුනේ පින්ගන්නේ ඒසා බලතල තියෙන මිනිස්සුන්ටත් මේ අසනීපතර කොච්චර සේෆ්ටි එකක් තියාගෙන ඉන්නේ ආරක්ෂාවක් නේ අපි ගැන කවර කතාවද පින්ගන්නේ අපිට මම නම් හිතන්නේම දැන් හැදිලා ඇති කොරෝන දැන් හැදිලා ඇති කියලා හැදිලා හොඳ වෙලත් ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ඇත්ත තේරුම් අරගන්න මිසක් මේ වගේ මිදෙන්න නෙමෙයි මගේ රත්තරන් පිංගනේ මම ප්‍රධාන අපි කාටත් වයසට නොයා මේ ජීවිතේ ඉන්න බෑ හැම තත්පරයක්ම මේ ගෙවන සෑම තත්පරයක්ම යන්නේ වයසට යනවා කියන්නේම මරණය කරා ලඟ වෙනවා කියන එක නිකන් නොමිලේ යනවත් නෙමෙයි යන අතරමඟ හැදෙන ලෙඩ රෝග දහසකුත් අතර එකක් විතරයි මේක. ඒතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුලේ තියෙන මේ කතන්දරේ අපි තේරුම් ගන්න අකමැති. අපි මූණ දෙන්න අකමැති. ඇත්තක් විදිහට තේරු දැන් උදාහරණයක් ගැන ආදීනව සංඥාව ගිරිමානන්ද සූත්‍රය අහලා තියෙනවනේ. ආදීනව සංඥාවේ තියෙනවා ඉතිමස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජಂತಿ මේ කයේ විවිධ රෝග උපදිනවා වික්ෂුවට කියනවා කල්පනා කරන්න කියලා සෙය්‍යති ඉදං කොයි ආකාරයේද චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ අහලා තියෙනවද ජීවහා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ මුඛ රෝගෝ කන්න රෝගෝ ඔට්ට රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ අහලාද අපමාරෝ කොච්චර ලෙඩ රෝගද පිත්ත සමුට්ඨාන ආබාධ පිත කිපිලා අසනීප වෙනවයි කියනවා වාත සමුට්ඨාන ආබාධ වාතය කිපිලා අසනීප වෙනවා සෙම්ම සමුට්ඨාන ආබාධ සෙම කිපිලා අසනීප වෙනවා සන්නිපාතක ওই තුනම වෙලාව උතු පරිණාමජ ආබාධ ඍතු විපර්යාසෙන් ආබාධ වෙනවා විසම පරිහාරජ ආබාධ ශරීරයේ වැඩියට පාවිච්චි කරොත් අසනීප වෙන්න පුළුවන් ඕපක්කමික ආබාධ කම්ම විපාකජ ආබාධ නේ දැන් සමහර වෙලාවට කර්ම විපාක ආබාධ තියෙනවා දැන්
ඇයි මේක ඔබ නිකන් හිතන්නේ ඇයි මගේ බුදුරජාණන් වහන්සේ අපිට පැත්ත පලාතක නැති ලෙඩ රෝග ගැන කල්පනා කරන්නේ ඔබට ඕව නෑනේ. ඇති ඔය දෙකත් තුනක්. ඕකේ තියෙනවා මදුමේහෝ දියවැඩියාව. තියෙනවා මදුමේහෝ කියන්නේ දියවැඩියාවට කියන නම. ඒ වගේ ඔබට තියෙන බගන්දලා අර්ශස් වගේ රෝගවලට කියපු නම. කාසය සාසෝ ශ්වාසනාලයත් එක්ක ඇති වෙන ලෙඩ රෝග. කුට්ටි කුෂ්ඨ දද මේවා තියෙනවා පින්ගන්නේ. මේ වගේ ලෙඩ රෝග ගැන ඇයි අපිට මේ දැන් මට ඕව නෑනේ මට කියන්නේ තාම නෑ හරිද හෙට අනිද්දාට එයි. ඔයව මදි වෙනවා අපිට එන්න ගත්තාම. සූත්‍ර ලියන්න පුළුවන්. ඇයි මේව ගැන කල්පනා කරන්න කිව්වේ? ඔබට හිතෙන්නේ නැද්ද මේක එන නෙගටිව් හරිම මේ ඍණාත්මක තින්කින් පැටර්න් එකක්. නැද්ද? පැත්ත පලාතක නැති ලෙඩ රෝග ගැන කල්පනා කරන්න කියලා අපිව නෙගටිව් කරලාද නැද්ද බුදුරජාණන් වහන්සේ? නැද්ද? ඔව් කියලා හිතනවා ඇති. පින්වත් මේ පැත්තක නැති ලෙඩ රෝග නෙවෙයි. මේ ඇත්ත. බුදුරජාණන් වහන්සේ මේක කල්පනා කරන්න කිව්වේ මේ කුණු කයේ තියෙන ලෙඩ රෝග චක්කු රෝගෝ. දැන් බලන්න මේ ඇහි තියෙන ඉස්සරහයි පිටිපස්සේ ජෙල් දෙකක්. මේ ලයිට්ස් වලට ටීවී එක ටිකක් බ්‍රයිට්නස් වැඩි කරලා බලනකොට වැඩිපුරම ලැප්ටොප්ස් ඉස්සරහා කම්පියුටර් ඉස්සරහා ඉඳ ගන්න අයට ෆෝන් ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න අයගේ චුට්ට මොකද වෙන්නේ අර බ්‍රයිට්නස් එක නිසා මේ ඇහි තියෙන ජෙල් එක දිය වෙනවා. වැඩි වෙන්න. ටික කාලෙකින් ඇහක් මැරෙනවා. මේ ඇහක් වැඩිපුර වැඩ ගන්න නැහැ මැරෙනවා පින්වත්. ඊට පස්සේ එක ඇහකින් විතරයි වැඩ ගන්න. දැකලා නැද්ද එහෙමයි? ඔබ යන්න දැන් කොහේ අයි ක්ලිනික් එකකට අනිස්සක්කවම ඔබ එක ඇහක් මැරිලා ඇති. ඔබට ඒක දැනෙන්නේ නැතුව. එක ඇහකින් විතරයි වැඩ ගන්න. ඊළඟට සුදමතු වෙන්න ගන්නවා. සමහරවිට දැන් කාච දානවනේ. මේ ඔක්කොම අපිට උරුම ලෙඩ රෝග නෙමෙයිද? ඊළඟට කන ගන්න සෝත රෝග මේ කන්න රෝගෝ කියලා ආයිත් තියෙන මේ අවුට් එළියේ තියෙන කන ගැන කන පැසවනවා දැකලා තියෙනවද මිනිස්සුන්ගේ? කන පැහැවලා අපේ අම්මලා මේ දැකලා ඇති ඉස්සර මිනිස්සුන්ට ඔය ලෙඩ රෝග හැදෙනවා. දැනුත් තියෙන ඕන තරම්. කන පැසවලා මේ කන ඇතුලෙන් සැරව එන්න ගන්නවා. සැරව කන ඇතුලෙන් එන්න ගන්නවා. නවතින්නේ නැහැ. ඔය කන පැසවන අය පුළුන් කෑල්ලක් කනේ ගහගෙන එනවා. ඒ පුළුන් කෑල්ල එළියට ගත්තාම ඒ පුළුන් කෑල්ල වුණවත් තියෙන තනි කරනවා. සැරව වලින් පෙඟිලා ගන්දේ බෑ. මෙම බේරෙනව කන දිගේ. ඔන්න බලන්න. දිව සමහරුන්ට කැන්සර්ස් හැදිලා මේව ස්වභාව ධර්මය. හැදිලා දිවේ කෑල්ලක් කපලා අයින් කළා දාලා. බාන්නක පින්වත් දෙන්නේ ඔය ඔක්කොමත් හරි කම්ම විපාක ජාපද කර්මයෙන් හැදෙන රෝග. ඉතින් මේවා ගැන කල්පනා කරන්න කිව්වේ මේවා අපිට තියෙන ඒවා. අපිට මුණ දෙන්න ඉස්සරහට එන දේවල්. රියැලිටි මේ ඇත්ත පිළිබඳව කල්පනා කිරීම කවුරු හරි කෙනෙක් කරනවා නම් එහෙනම් නෙගටිව් කියලා මම නම් කියන්නේ පිළිගන්නේ මම මේ නෙගටිව් එක ගැන හිතන්න කැමතියි. හිතන්න වෙනවනේ. කන්නේ පිළුණු ආහාරයක් නම් හරිද? ඒක පිළුණුයි කියලා හිතන එක නෙගටිව්ද පොසිටිව්ද? ඒක රියැලිටි ඇත්ත. කවුරු හරි කෙනෙක් පිළුණු කෑම එකක් රසයි කියලා කනවා නම් එයා මෝඩයෙක්ද නැද්ද? එයා හිතනවා එහෙමනේ අපි මේක පොසිටිව් වෙමු. අපි මේ පිළිනුයි කියලා හිතන්නේ නැතුව මේක මෙහෙම එකක් හිතමුයි කියලා කනවා. ඕගොල්ලෝ කන පිළුණු ආහාරයක බුදු කෙනෙක් පහළ වෙලා කිව්වේ අபிසම්බුඤ්ජිත්ව අபிසමෙත්ව පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති. පහළ වෙලා කිව්වේ කන්නේ පිළුණු කෑම එකක් නවත්තන්න කන එක. ඕක කාලා දිරව ගන්න බැරි වෙයි සසර කියලා කිව්වා. මේ ඇත්ත කල්පනා කරන එක පින්වන්දි නෙගටිව් එකක් නෙමෙයි. මේ ඇත්ත. මේ ඇත්ත අපි කල්පනා කරන්න ඕන. හරි. එතකොට දැන් ඔබ බලන්න ඔබේ ජීවිතේ ඔබ බොහෝ දෙනෙක් බෞද්ධයෝ මේ රටේ බණ අහන දෙපින්දී අපි බණ කියන්නේ ඉන්නේ තීරණය කරලා තියෙන බුදුදහමේ ගොඩාක් ලොකු අමාරු එකක් නෑ. හරිද මගේ රත්තරන් පින්වන්දි. බුදුදහමේ තියෙන හරිම සියුම්මැලි පොඩි පොයින්ට් එකක්. පොඩි තැන ඒ තැන අල්ලගන්න බැරිව අර beat about the bunch කියලා කියන්නේ අපි පඳුර වටේ තල ඉඳලා වැඩක් නැහැ.
සිරිපාද නගින්නයි කතරගම යන්නයි නාගදීපේ වඳින්න අර බෝට්ටුවේ ටුවර් එක මතක් වෙනකොට ඒකට ගිහිල්ලා බලලා එන්නයි. ඕවට මේ මිනිස්සු ට්‍රිප් යනවා මිසක් නිවන් අවබෝධ කරගන්න යන ගමන් නෙමෙයි. නිවන් අවබෝධ කරන්න ගමන් යන්න එපා. ඉන්න තැන්වල නවතින්න. ඒවා මිනිස්සු තම තමන්ගේ කුෂ්ඨ කහගන්න බුදුදහමේ අර මිනිස්සු gedara කුෂ්ඨය කහලා එපා වුණාම පන්සලට එනවා. පන්සලට ඇවිල්ලා බලද්දී අප්පා පන්සලේ තියෙන ලොකු බෝධියකින් හුලගක් එනවා. ඒකෙත් එක කුෂ්ඨයක්. හාමුදුරුවෝ හොඳයි ඒක තව කුෂ්ඨයක්. ප්‍රසිද්ධයි නම් ඒක තව කුෂ්ඨයක්. ප්‍රසිද්ධ හාමුදුරුවන්ට කියලා කුෂ්ඨය කහ ඉන්නවා. මේවා කියලා පින්වන්දි මන් දන්නේ කොයි පැත්තට කැරකෙයිද කියලා. මේ ඔක තමයි ඇත්ත. ඉතින් මේ මං කියන එක තේරෙනවද? ඔය ඇත්තට මූණ දීලා ගෙදර නවතින්න. ගෙදර නැවතුණා නම් ධර්ම අවබෝධය වෙනවා. ඒකනේ අවුරුදු 7යි කියන්නේ 2 වසරේ පින්ගන්න. පින්වතුන්ලා අර චූල පන්දක රෙද්ද පිරිමදිද්දී අවබෝධ වෙච්ච ධර්මය අපේ පින්වතුන්ලා නාගදීප ගිහිල්ලත් අවබෝධ වෙන්නේ. සුනීතල සෝපාකල සෝහනේ ගෙට ගහලිද්දී අවබෝධ කරපු ධර්මය. කිසා ගෝතමයට දුන්න කමටහන බලන්න කොන්න මැරිච්ච ගෙහකින් අබාරන් එන්න කිසා. කිසා ගිහිල්ලා කල්පනා කරද්දී දෙයි හාමුදුරනේ හැමෝම මැරෙනවනේ. මේකනේ ඇත්ත. මම මේ මොකටද දඬන්නේ? මමත් මැරෙනවනේ. සසරත් මෙරි යනවා නම් මොකද්ද මේ සසරේ අර්ථය? මිදුණා. ඕක කල්පනා කරන්න ඔබට හිව ගමන් අපිට ඇවිල්ලා කියනවා හාමුදුරනේ හැමෝගෙම මරණය බලන්න පුළුවන් ලොකු පුතාගේ මරණය බලන්න බෑ. ඉතින් කොහොමද නිවන් යන්නේ? මේක තීරණාත්මක ජීවිතයක්. මේක මේ ඔපචුනිටි එක මේ අවස්ථාව ඔබට ආයි ලැබෙන්නේ නැහැ සසරේ. මේ තීරණාත්මක ජීවිතයේ කසාද බැඳලා දරුවෝ හදලා ගෙවල් දොරවල් හදලා ඒකටම යට කරලා ජීවත් වෙන එක මම නම් කියන්නේ අර්ථයක් නැහැ කියලා. දැන් ඔබ බැඳලා නම් කරන්න දෙයක් නැහැ කියලා හිතන්නත් එපා. ඒත් කරන්න දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? පෞල් කඩ කප්පල්කාරී කරනවා කියයි දන්නේ නැහැ. ඔක බුදුරජාණන් වහන්සේටත් කිව්වා. ඔබ වහන්සේ පෞල් කඩ කප්පල්කාරී කරනවා කියලා. ඔබ කිව්වා ඇවිල්ලා බැනලා තියෙන බ්‍රාහ්මණේ ඔබ වහන්සේ මේ නැති වෙන්න බණ කියනවා. මිනිසුන්ට නැති වෙන්න. ඔව්. මම නැති වෙන්න බණ කියනවා මිනිසුන්ගේ දුක. ඔබ වහන්සේ මිදෙන්නනේ බණ කියන්නේ. ඔව්. මම මේ ගොහරතර සසරෙන් මිදිලා යන්න බණ කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා. ඔබ මට කිව්වොත් ස්වාමීනි අපේ පෞල් කඩ කප්පල්කාරී කර. ඔව්. හරිනේ දැන්. ඇයි දෙයි හාමුදුරුවනේ ඔය වැඩක් නැති කුඹුරේ වපුරලා වැඩක් නැහැ. ඒකයි කියන්නේ ඔය ඔබට කෘෂිකර්ම ඔබට තියෙනවා කුඹුරක්. ඕකේ ඔබ දැන් බිම්මීයෙන් හාලා මඩහියෙන් හාලා අරව කළා මේව කළා ඔන්න වීත් පැපුරුවක් කියලා හිතන්න දැන් ඔබ ඕකට වතුරයි පෝරයි ගගහා ඉන්නවා. දැන් ඔයගොල්ලෝ වපුරලා වතුරයි පෝරයි ගගහා ඉන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඇවිල්ලා ඔබලට කියනවා මේ ළමයිනේ මේ පාර ඔයා ওই වපුරපු වී වලින් කිසිම ගොයම් ගස් විතරයි හැදෙන්නේ වී හැදෙන්නේ නැහැ කියලා. ඕගොල්ලෝ එතකොට දැන් ඒගොල්ලෝ ලොකු මුදලක් යට කරලානේ. හාණ්ඩ වපුරන්න ලොකු මුදලක් කියලා දැන් පොඩි මුදලක් තියෙන්නේ මේ පෝරයි වතුරයි ගහන එක. ඒකේ පෝර නිකන් දෙනවා කියලා හිතන්නකෝ. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඔබට කිව්වොත් ඔය කුඹුරේ ආයි මේ වීෙන් නැහැ කියලා ඔය පින්වතුල ඒ කුඹුරේට මහන්සි වෙනවද? නැත්තම් ඒක අතහරිනවද? දැන් කෙනෙක්ට මෙහෙම හිතුනොත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නෙමෙයි බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගියොත් අපි වපුරලානේ තියෙන්නේ ඔන්න ඔය ගස් හරි කමක් නැහැ එද්දෙන් කියලා කෙනෙක් වපුරනවා නම් එයා නුවණැත්තෙක්ද මෝඩයෙක්ද? මොකද හිතන්නේ? එයා මෝඩයෙක්. යම් නුවණැත්තෙක්ට අර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කිව්වොත් එහෙම එයා කල්පනා කරන්න ඕනේ දැන් වෙච්ච මහන්සිය කොහොමත් වුණා. ඒකයි ඇදලා ගන්න බෑනේ. මෙතනින් එහාටවත් ආයි මේ මඩ ගා ගන්න නැතුව අයින් වෙන්න ඕනේ. ඒ කෘෂිකර්ම අමාත්‍ය මේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් කියන්නේ. ඔය වපුරලා තියෙන කුඹුරේ ගස්වත් හැදෙන්නේ නැහැ පින්වත්. හිතන්නත් කලින් ජීවිතේ නැති වෙන අවස්ථාවක් එනවා. කිසිම භෞතිකයක් අරගෙන යන්නේ නැති සසරක්. ආධ්‍යාත්මික වර්ධනයක් විතරක් අරගෙන යන සසරක්.
දැන් ඔය පින්වතුන්ලා කරන්න ඕනේ මෙච්චර කල් රැවටිලා ආපු නාපු වපුරපු කුඹුරේ මඩගාගෙන ආයි ඔය මඩේ පැටලෙන්න එපා. දැන් තියෙන ඒ වගේ මිදෙන්න try කරන්න. ආයි ණය ගන්න එපා. ආයි වාහන අරන් පැටලෙන්න එපා. ආයි ගෙවල් වල පොටි ගන්නයි තීන්ත ගන්නයි ඒවට කැපෙන්න එපා. දැන් තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න වේගෙන් ස්පීඩ් ඔබට පුළුවන්. ඔබ පැටලිලා ඉන්නේ ඔබට පුළුවන් මට්ටමේ. ආයිත් පැටලෙන්න එපා. ඔය ටික විසඳ ගන්න ඉක්මනට. ඔබ විසඳ ගන්න හිතපු දවසේ නම් ස්වභාව ධර්මයේ ඔබට පිංගන්නේ මෙහෙම පඩිපෙළවල් හදලා දෙනව නැග යන්න. හරි. හදලා දෙන පඩිපෙළේ නැග ගිහිල්ලා තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න. යම් දවසක ඔබේ අතට මේ ගේම් එක එනවා. ජීවිත ගේම් එක මම මේකට කියන්නේ. එදාට මාරයටවත් ඉඩක් තියන්නේ නැතුව මේක ඇදලා ගන්න. දැන් ඔබේ අතේ මේක නැහැ. අංක දැන් පාවි තියෙන්නේ. මාරයයි ඔබයි අතර. අපි මේ පැත්තේ ඔබ ඔගේ පැත්තේ ඉඳන් කියනවා අදින්න අදේට කබදිනකොට කෑ ගහන්නේ. අදින්න ඔය පිංගුතුල මොකද කරන්නේ? ඔය පිංගුතුල කල්පනා කරනවා මේක දැම්ම ඇද්දොත් කිසි මේකක් නැහැ. නිවන් දැක්කොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. අස්බේ වඩලා පෞල් ජීවිතේ එපා වුණොත් එහෙම ඒක හරියන්නේ නැහැ. ඕගොල්ලෝ එහෙම හිතන්නේ අපි බණ කිව්වා. නේ? අසුබේ වඩන්නේ කොහම අහනවා ආමුදුරනේ ඕක වඩලා පෞල් ජීවිතේ එපා වෙයිද? ඉතින් කොච්චර හොඳද? හරි. අපි ඔබට මේ අදින්න කියනකොට ඔබ කරන්නේදී මේ ආමුදුරනේ පොඩ්ඩක් කවදට ඊළඟ අවුරුදු පෙන්ෂන් ගිහිල්ලා අදින්නම් ඈ. සමහර කෙනා මම දැම්ම නෙමෙයි තව අවුරුදු 5යි. ඒ 5න් පස්සේ මං එනවා සම්පූර්ණයෙන් මේ පැත්තට. 5ක් යනකොට මැරිලා භූතය ප්‍රේතය වෙනවා සමහරු. පෙන්ෂන් රිටයර් වුණාට පස්සේ එන්නම් කියනවා. පොඩි එකා තාම පොඩි ආමුදුරනේ ඌ ලොකු වෙච්ච ගමන් එන්නම් කියනවා. ඇයි අද ඉඳන් ඔබට බැරි? පොඩි එක්කෙනා ඉස්කෝලේ යවන්න ඔබට ඔබේ ජොබ් එක ඇති එකට. මේ කියන්නේ භෞතිකය කඩා ගන්න නෙමෙයි. තේරෙනවද? මේක දෙකක්. නිර්වාණය යනු භෞතිකය කඩා ගැනීම නෙමෙයි ආධ්‍යාත්මය වර්ධනය කර ගැනීමයි. මේක ඇහෙන ප්‍රඥාව නැති කෙනා කරන්නේ භෞතිකයත් කඩාගෙන ආධ්‍යාත්මයත් කඩා ගන්නවා. දැන් මම මේ ඔබට කිව්වේ ගේ අතහරින්න කියලාද? දැන් ඔබට නිර්වාණය අවබෝධ වුණා කියලා කුළු ගෙඩියක් කරන් ජනේල් ටිකට ගහගෙන ගිය. මේවා වැඩක් නැහැ හාමුදුරුවෝ කියපු විදිහට කියලා. එහෙම එකක් නැහැ. අපිත් කුටි හදනවා, සෙනසුන් හදනවා, සම්බුද්ධ ශාසනය පවතින අවශ්‍ය කරන වැඩ ටික කරනවා, යන්න එන්න වාහනයක් පාවිච්චි කරනවා, කෝල් එකක් ගන්න දුරකථනයක් මේ ඒවා නෙවෙයි පිංගන්නේ මෙතන ප්‍රශ්නේ. ඔබ හිතන් ඉන්නේ නිවන කියන්නේ පන් පැදුරක තියෙන එක, මැටි කුටියක තියෙන එක, ඉටි කොලයක තියෙන එකක්. එහෙම එකක් නෑ. එහෙම තියනවද? එහෙම ඇති නිවනක් නෑ. නිර්වාණයේ තියෙන ඔබේ ওই බඹයක් විතර වෙච්ච කය ඇතුලේ. ඔය ස්කන්ධ ටික තේරුම් අරගෙන ඔය ස්කන්ධ ටික නිරුද්ධ කළොත් එතන නිර්වාණය සාක්ෂාත් වෙනවා මිසක් පන්පදුරේ බూరు වැඳේ මැටි කුටිවල හොඳ කුටිවල සෙවිලි කුටිවල කැලේ අරේ මේ ශුන්‍යාගාරවල නිවන නෑ. එතනට යන්න කිව්වේ එතන ඉඳන් ඕක තේරුම් ගන්න පහසු නිසා මිසක් එතන නිවන තියෙන නිසා නෙමෙයි. ඒතානි රුක්ක මූලානි අන්න රුක් මුල් ඒතානි ශුන්‍යාගාරානි අන්න ශුන්‍යාගාර ජායත. ගිහිල්ලා පැදුරේ බුදිය ගන්න නෙමෙයි කිව්වේ. ජායත මේක තේරුම් ගන්න භාවනා කරන්න. හැබැයි මා පමාදෙත්ත. පසුත මේ පරක්කු වෙලා මා පච්චා විප්පටිසාරිනෝ. පස්සේ නිකන් කුරුකුරු ගන්න එපා කිව්වා. අපි කියන්නේ පස්සේ නිකන් කුරුකුරු ගන්න එපා. මා පච්චා විප්පටිසාරිනෝ පහු වෙලා විපිලිසර වෙන්න එපා. පරක්කුණාරක මේක තීරණාත්මක ජීවිතයක්. මේ ජීවිතේදී මේක අවබෝධ කරගත යුතු ජීවිත ධර්මයක්. මේ ජීවිතේදී මේක අවබෝධ කරගත්තොත් ඔබේ භෞතිකය කඩාගෙන ඉන්නේ. ඒක ඔය විදියටම තියෙද්දී භෞතිකය පරිස්සම් කරන්න. භෞතිකය දිනන්න. හැබැයි භෞතිකය පස්සේ දුවන්න එපා. බස් වල යන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ගමන් බිමන් යන්න වාහනයක් ගන්න. තෙමි ඉන්න එපා. තෙමෙනවා නම් සීට් එක හදාගන්න. පාරේ වැටලා නිදියන්න එපා. තැනක් නැත්නම් කුටියක් කාමරයක් හදාගෙන ඇඳක් දාගෙන මෙට්ටයක් දාගන්න. කොන්දේ අමාරුව තියෙනවා නම් ඇඳ තිබ්බත් පැදුරු බෙමට දාගන්න. අන්න ඒකයි. කියන්නේ සහැල්ලු ගති පැවතුම් ඇති බව. අප්පකි චල්ප වූ කෘත්‍ය ඇති බව. සුබරෝ පහසුවෙන් යැපෙන්න පුළුවන් බව. දැන් අපිට එහෙමනේ පෙන්වන්නේ අපිට
මිනිසුන් කුටි පූජා කරනවා. අපිට ওই කුටියත් එකයි බිමත් එකයි මෙට්ටෙත් එකයි දානශාලාවත් එකයි ධර්මශාලාවෙන් ස්වාමීන් වහන්සේලා අපි ඉන්නවා 12 නමක් විතර. අපි ඔක්කොටම ඉන්න කුටි තියෙනවා. මේ හිටපු ගමන් බුද්ධ වන්දනාව ඉවර කළා අපි ඔක්කොම කතා වෙලා අද දානශාලාවෙමුයි කියලා තැන වැටිලා සැතපීලා බලද්දි රෑ. අනේ ඉතින් ඔළුවට කොට්ටත් නැහැ. ඔය පැදුරු උඩ එක පැදුරේ දෙන්න ගානේ සැතපීලා. සමහරු සිවුර දාගෙන පැදුරු නැති නිසා සිවුරු දාලා සිවුරේ එක පැත්තක සැතපීලා අනිත් පැත්තෙන් ඇඟ වහගෙන. ඉතින් මම රැයකට දෙකට පොඩ්ඩක් කරකිලා බැලුවාම භික්ෂුන් වහන්සේලා භාවනා කරන්නේ නැති අනිත් අය ඉතින් රැය සැතපීලා. තැන් වල බිම වැටිලා. මම පහුදාට අහනවා ආයිසුතු. එපා වෙන්නේ නැද්ද? මොනේ එපා වෙද්ද ස්වාමීනි? මේ සාසපක් කොයිද ගිහි ජීවිතේක? බාන්නකෝ ඉන්න තැන හිතාදාගෙන ඉන්න පුළුවන් ජීවිතයක් උන්වහන්සේලාට ලැබිලා තියෙන්නෙම මේ යථාර්ථය තේරුම් ගත්ත නිසා. ඒ නිසා භෞතිකය කඩා ගැනීම නෙමෙයි ඔබ කරන්න ඕනි. ඔබ කල යුත්තේ ආධ්‍යාත්මය වර්ධනය කර ගැනීමයි. එතකොට අපහසුයක් නැතුව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්. දැන් තේරෙනවද මේ නිවන කියන්නේ මොකක්ද කියලා? කොහොමද මේක හදාගන්නේ? ඔන්න ඕකනේ ගොඩක් අය තියෙන ප්‍රශ්නේ. මේක හදාගන්න ඔබට සිද්ධ වෙනවා මේ ලෝකයේ තියෙන සෑම ධර්මතාවයකට. මේ කියන්නේ ඔබට පේන්න තියෙන අරමුණු තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේවා විශේෂම ওই පංචාරම්මනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල තියෙන දැන් මේවා හොඳ දේවල්ද නරක දේවල්ද? ඔබට හිතන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ඇත්තටම හිතන දේ කියන මේවා හොඳ ඒවාද නරක ඒවාද කැටගරයිස් කරන්න කිව්වොත් හොඳ ගොඩටද දාන්නේ නරක ගොඩටද දාන්නේ? ඔබ මේ බනට කියනවා නරක ගොඩයි කියලා. හැබැයි ඇත්තටම දාන්නේ ඔය කොයි ගොඩටද? හොඳ ගොඩට දානවා වැටෙනවා. ඒකට හේතුවක් තියෙනවා. දැන් ඔය පිංගුතුල්ලා මේ බනට එන්නකො ධම්මවිජය සාහිණහාසයෙන් අපි බණක් ආමු කියලා න්යාය. දැන් මේකට එන්න හේතුවක් මොකක් හරි තියෙන්නේ නැතිනේ. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ හොඳ කෙනෙක් මොකක් හරි ওই හේතු ඉතින් තියෙනවා පිංගන්නේ. මේ දකින්න ඕනේ, බලන්න ඕනේ, වදින්න ඕනේ. ඔහොම තියෙනවනේ ඔය පිංගුතුල්ලා හිතවල. ඕක නෑ ඇත්ත. බණ නැත්නම් බණ කොච්චර කියවෙනවදනේ? සතියට බණ මේ 18ක් විතර යනවා. නාලිකා ටික දාලා බැලුවොත්. මේ දැන් ඔය ආවේ මොකක් හරි සත්පුරුෂ හැඟීමක් තියෙන නිසා නේ. හැබැයි ওই පිටුතුලා ටික දවසකින් දැනගන්නවා. ධම්මවිජය ස්වාමීන් වහන්සේ මේ හිතන තරම් හොඳ කෙනෙක් නෙමෙයි. මා නිකන් නපුරු නරක කෙනෙක්. ඉඳලා දුම් වැටිත් බොනවා අය, මත්ද්‍රව්‍යයක් ගන්නවා අය, අරකය මේකේ මත්ද්‍රව්‍යයක් විකුණන නිදානියක් කාරණාවක් කියලා ඔන්න දැන් කවුරු හරි මොන හරි කියනවා. දැන් ඔය පිටුතුලා මන් නිවනට බණිකුවත් මාව ඊළඟ බාරට ගෙන්නනවා. නෑනේ ඔගොල්ලෝ මාව ඇසුරු කරන්නේ ඒ ඇසුරු කිරීමට හේතු වෙච්ච ටිකක් තියෙනවා. ගෞරවය, සිල්වන්තකම්, ගුණවන්තකම්. ඒකට තව බලපාන ඒවා තියෙනවා. හරිද? සමහරුන්ට කොළඹකම බලපානවා. සමහරුන්ට තරුණකම මේ එක එක්කෙනා ගන්න පැති තරුණකම. සමහරුන්ට ධර්මය, සමහරුන්ට සීලය, සමහරුන්ට රූපේ. එහෙමත් දැන් අර පොඩි ළමයි මේ මට සමහර අම්මලා කතා කරලා ස්වාමීනි මේ අපේ පොඩි පුතා දෙක වසර මේ ඔබ වහන්සේගේ බණ වලට හරි කැමතියි. මම බැලුවා දෙයි හාමුදුරනේ මම මේ කියන බණ දෙක වසර ළමෙන්ට තේරෙනවද? මං ගව අම්මා මේ කෙල්ලට මං කියන එක තේරෙනවද? නෑ ස්වාමීනි මේ ඔබ වහන්සේගේ හිනාවට. මං කල්පනා කරා මේ මිනිස්සු එක ඇත්ත ඒ පුංචි කෙල්ල මේක අහනවත් ඇති සමහරක් ඉත මේ චූටි බට්ටිට ඉතින් ඒ දැනුම නේක මේ පොඩි හැනෙමේ ඔක ලොකු අයත් කියන කතාවක් සමහරක් වෙලාවට මම මේ කියන්නේ මගේ රත්තරන් පිංගාදී මේක හරියටම පොයින්ට් එකෙන් අල්ලගන්න. ඔබට මේ සරලවම මේක තේරුම් ගන්න මම මේ කතාව කියන්නේ. එතකොට ඔබ මට කැමති මේ ධම්මවිජය සංසය කියන කැරක්ටර් එකට චරිතයට
මොකක් හරි හොඳ පැත්තක් ඔබට පේන නිසා ඔබට අර නරක පැත්ත පෙනුනොත් ඔබ එදා ඉඳන් මට කැමති නැහැ. මම උදාහරණයක් කියන්නේ ආද මේ මට මම පින්දන්නේ ඔය පින්වතුන්ට හම්බෙන් මේකට ආවද ඉල්ලගෙන ආවද බණ කියලා. දානශාලාවක කොහම ආම්දුරු 10ක් ඉන්නවා මාත් ඉන්නවා අනිත් 9 දෙනාම ඔබ අඳුරන්නේ නැහැ. ඔබේ අතට අටපිරිකරක් හම්බ වෙනවා. ඔබ කාට පූජා කරන්නද පොරකන්නේ? අර අඳුරන්නේ නැති සයින්ස් අපේ සයින්ස් අනේ ධම්මජ සයින්ස් ධම්මජ. ඇයි මේ එන්නේ දකින්න හොඳක් නිසා. හැබැයි ඔබ මං ගැන නරකක් දැකලා එදාට ඔබට අටපිරිකරක් හම්බුනොත් එදා ඔබට මම නෙමෙයි මේ අද එන මම නෙමෙයි තවත් වෙනස් වෙලා ලස්සනට hina වෙන්න පුරුදු වෙලා මම කියන්නේ උස ගිහිල්ලා සුදු වෙලා රෝස වෙලා ඒ ආවත් ඔබ මේ පිරිකර මට පූජා කරන්නේ ඇයි? ඔබට වඩා වටින්නේ මම ධම්මවිජය ස්වාමීන් වහන්සේද නැද්ද කියන එක නෙමෙයි. මංගාව තියෙන ස්වභාව ලක්ෂණ ඔබට ගැලපෙනවද නැද්ද කියන එක. ඔබ ඒකට කැමතිද නැද්ද කියන ඒක තමයි ගනුදෙනුව අපි අතරේ තියෙන්නේ. හේතුම් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුච්ඡති. ඔබට ශ්‍රද්ධාවක් ගෞරවයක් පැහැදීමක් ලෙන්ගතුකමක් මොකක් හෝ එකක් තියෙනවා නම් ඒකට හේතු ටිකක් තියෙනවා. ඒ හේතු ටික හෙල්ලුනොත් ওই ටික ඔක්කොම නැති වෙලා යනවා. ලෝකෙ ගන්න නාම රූප දෙක කියන්නේ මේ ශරීරය ඔබ මේ ශරීර ගැන ඇති කරගෙන තියෙන සංඥාව බාහිර පේන්නේ නැති දැන් ඔබ පින්ගන්නේ ගස් වලට උපාදානය වෙන්නේ නැහැ. ඔබ කවදාද හිතලා මම මේ ගහේ පණුවෙක් වේවා කියලා එහෙම නැහැ. ඔබ ගල් වලට හොඳ කාර් වලට වෑන් වලට ගෙවල් වලට උපාදානය වුණාට මේ කියම් පාරේ තියෙන හැමදේම ඔබට උපාදානීය වෙන්නේ. ශරීර මේකෙදි බරපතල වැඩි. ඔබට මේ ශරීර පිළිබඳව තියෙන සංඥාව දැන් මට කියන්න ඔබට පොසිටිව් සංඥාවක්ද තියෙන්නේ නෙගටිව් සංඥාවක්ද? නෙගටිව් එකක් තියෙනවා නම් කවදාවත් ඇලෙන්නේ නැහැ. එහෙනම් තියෙන්නේ මොන සංඥාවක්ද? හොඳ ධනාත්මක පොසිටිව් මේක ගැන අපේක්ෂාවක් මේක ගැන ප්‍රසාදයක් මේක ගැන කැමැත්තක්. දැන් අර පිළිකාරෝහල කියන එක ගන්න. ඕකේ කලින් තිබේ මහරගම පිළිකාරෝහල කියලා. පස්සේ මහරගම අපේක්ෂාරෝහල කරා. ඇයි? ජීවිතයට ආදරය කරන මිනිසුන් Tamanට කැන්සර් එකක් හැදුනා කියලා කිව්වහම ගෙදරින් එන්නම මැරිලා. ජීවිතේ මරණයට දාලා තමයි ගෙදරින්. ඒ කියන්නේ ඔබට කැන්සර් එකක් හැදුණා. නිකන් මම කියන මෙතන ඉන්නත් පුළුවන්. මටත් හැදිලා තියෙන්න පුළුවන්. මේ වෙනකොට හෙට ඔබට ආරංචි වෙයි සයින්ස් අපවත් වෙනවා කියලා. මේක ලෝකේ ධර්මතාවය. හරිද? ඉතිමස්මින් කායි විවිධාබාධ උප්පජ්ජන්ති. විවිධාබාධ උපදිනවා. නොඑක ආකාරයේ. හැදුණා කිව්වත් ජීවිතේ මරණයට දාන මිනිස්සු මනසිනුත් කඩාගෙන වැටෙනවා. ඒ මිනිස්සුන්ගේ මනස සුවපත් කරන්න නම මාරු කර අපේක්ෂා කියලා. හරිද? ඔබට මේ වගේ මේ විදියටම ජීවිතය පිළිබඳව තියාගෙන ඉන්න බලාපොරොත්තුව ඒ බලාපොරොත්තුව මගේ රත්තරන් පින්වන්දි ඔබට ගෙනල්ලා දෙන්න දුකක් කියනක ඔබ දන්නේ නැහැ. ඔබ ওই බලාපොරොත්තුවෙන් ඉන්න ජීවිතය ඔබ පින්වන්දි මං ගැන මහ ලොකු අපේක්ෂාවක් තියාගෙන ඉන්න එපා. මං හෙට ගෙදර යන්න පුළුවන්. හෙට මං අද මේ යන ගමන් අපවත් වෙන්න පුළුවන්. හෙට මට කැන්සර් එකක් හැදෙන්න පුළුවන්. පොළු පාරක් ඔලුවට වදින්න පුළුවන්. සී නැති වෙලා කොම හැදෙන්න පුළුවන්. බට දාන්න පුළුවන්. එතකොට දැන් ඔබ මාව උපාදානය කරගෙන හිටියොත් ඔබට දුකක්ද නැද්ද? අනේ අපේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි අරකයි මෙහෙම අප්පෝ බලන්නකො වෙච්ච දේ අපි යම් බලන්න කියයි අරක කරමු කියයි මේ ඕකනේ ওই පාදානයත් එක්ක ඇති වෙන දුක්ඛිත తත්වේ. හැබැයි ඔබට පුළුවන් නම් මෙන්න මෙහෙම මම ඔබට දැන් කියන මාව මම පිළිබඳව අපේක්ෂා තියන්න එපා. මමත් ලෙඩ වෙන්න ඉන්න කෙනෙක්, මැරෙන්න ඉන්න කෙනෙක්. අනිත්‍ය ධර්මතාවය මටත් තියෙනවා. දුක්ඛ ධර්මතාවය මටත් තියෙනවා. අනාත්ම ධර්මතාවය මටත් තියෙනවා. හෙට ඔබට ආරංචි වෙනවා ස්වාමීන් වහන්සේ අපවත් වුණා කියලා. ඔබට මොකක් හිතෙයිද? අනේ අපේ අපරාධෙනේ. එහෙම හිතෙයිද? නැත්නම් මොකක් හිතෙයිද? වෙන්න ඕනි දේ වෙලා. මේ ලෝකෙට එන මිනිස්සු ඉක්මනින් නැති වෙනවා. පස්ස කන්හස්ස මාදියා. මාරයා කරපු අපරාධයක තරම බලපං. නේද? සබ්බං පහය ගමනීයං. අහලා තියෙනවද? සියල්ල හැරදා යා යුතුය. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයං. අපිට මේ හැමදේම අතහැරලා දාලා යන්න වෙනවා. ඕවා මතක් කරලා
ධම්මවිජය සයින්ස් අපිට බණ ටිකක් කිව්වා. උන්වහන්සේ අපවත් වුණා. අපිත් හිට අනිද්දාට මැරිලෙයි. අපිත් මේක තේරුම් ගමු. ඔච්චරයි කතාව. ආය ඇඬීම් දෙඩීම් වැළපීම්. එතකොට ඔබ කල යුත්තේ මං පිළිබඳව කල්පනාවක් ගේන්න. මේ ස්වාමින් වහන්සේ තවත් ටික කාලෙකින් දැන් මේම හිටියට මට පෙන්නේ හැමතිස්සෙම මතක් වෙනවා හරි දැන් මේ තරුණකමට බණ කිව්වට තව ටිකක් වයසට ගියාම අර සුදු පාට රැවුල් වැවෙනකොට සුදු පාට කොණ්ඩ වැවෙනකොට කණෙන් කෙස්සෙයි නහයෙන් කෙස්සෙයි හරි දරයෙන් මෙහෙන් ඒව රැලි වැටිලා නියපොතු ඇද වෙලා කැට වෙලා කුණු වෙලා කකුල් වල කොරළු මාතු වෙලා එතකොට එන්න බැරි වෙයි බණ කියන්න කවුද අපෙන් බණ අන්නේ එතකොටනේ එතකොට ඔබත් වයසයි මාත් වයසයි අපි ඔක්කොම හැරමිටියක ඉඳී මේ තියෙන කතාව ඔක්කොම ඉතින් මේ තියෙන සොඳුරු සුකුමාල සොඳුරු රූප මේ ඔක්කොම ඉවරයි. එදාට බල්ලෙක්ටපත් ගන්න බැරි රූපයක් තියාගෙන මේ වයසට ගිය මිනිස්සු දිහා බලන්න. කොඳු ඇද කරගෙන කොඳු කුදු කරගෙන කකුල් වල සුගර් වැඩි වෙලා ඇඟිලි කපන්න උනහම ඒවා කුණු වෙනවා. ඒවා මේවා කරන්න ඕනේ. ඒවා ගෑවිලා යනවා. එහෙමනේ. ඒවා කළු වෙලා යනවා. කකුල් පැලෙන්න ගන්නවා. මේ තියෙන සුකුමාල භාවයක් නැහැ එතකොට. මේ ඇත්තට ලෑස්ති වෙලා මේ තමයි ජීවිතයේ යථාර්ථය කියලා ඔබට ජීවිතේ තේරුම් ගන්න පුළුවන් නම් ඔබ පින්වත්නි දැන් මේ පේන්න තියෙන සොඳුරු බවට රැවටෙන්නෙත් නැහැ. තේරෙනවද මං කියන්නේ? ඇයි රැවටෙන්නේ නැත්තේ? අපි ගන්නකො. අපි වික්ෂුන් වහන්සේලානේ. දැන් අර ඔබ අහලා ඇති ඉස්සර කතාවක් තියෙනවා මේ තවුසන්ගේ දැහැන බින්දින්න ලියතඹර මලත් ඇති කියලා. ඔක සින්දුවකුත් ලියවිලා තිබ්බනේ කාලේ. ඒ කියන්නේ හිමාලින් තවුස්සෝ විදර්ශනා භාවනාවක් නැතුව සමතෙන් සමාධි උපදවාගෙන වාසය කරලා ලියතඹර මල පිපෙන්නේ කාන්තා ස්වරූපයට. කාන්තාවක් අත් දෙක දිග ඇරියා වගේ තමයි ලියතඹර මල පිපෙනකොට. ඒකත් ඇති තවුසෙක්ගේ දැහැන බින්දෙන්න. සමහරුන්ට පත්තර පිටුව ඇති. පත්තර පිටුවේ තියෙන රූප නිකන් චිත්‍රවලින් පාට කරපු දල සටහන ඇති මිනිහෙක්ට තමන්ගේ කාමරාග අවසන්. භික්ෂුව ඇස් ඉස්සරහට ඉන්දියාවේ ඉන්න ලස්සනම නිලියව ගෙනල්ලා තිබ්බත් සියලු සම්පත් එක්ක. මාගන්ධියට බුදුරජාණන් වහන්සේ කියපු කතාවක් මතක් වෙනවා. මාගන්ධිය මං ඔය උඹේ කුණු ශරීරයේ නියපොත්තෙන්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ. කකුලේ නියපොත්තෙන්. කොහොමද එතනට මනස ගෙනියන්න පුළුවන්? ඇයි මාගන්ධිය ලස්සන නැතුවද? නෑ මාගන්ධිය හරිම ලස්සනයි. හරිද? හරිම ලස්සනයි. පොරකෑව රජවරු. ලස්සන නෙමෙයි මෙතන ප්‍රශ්නේ. පිටින් මේ ඔබේ වරදක් නෙමෙයි තියෙන්නේ. ඔබ හරි ලස්සනයි, ඔබ හරි සුන්දරයි, ඔබ හරි පිරිසුදුයි, ඔබට සල්ලි ඇති, ඔබට ගෙවල් ඔබ ඉංජිනේර්ස්ලා වෙන්න ඇති, ડોක්ටර්ස්ලා වෙන්න. මේ ඔබේ නෙමෙයි ප්‍රශ්නේ. සංස්කාරවල ස්වභාවය නම් අනිත්‍ය භාවයටපත් වෙන එකයි. දුක්ඛ භාවයට පත් වෙන එකයි අනාත්ම භාවයේ පවතින එකයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයේ යුක්ත වෙන සංස්කාරය පිළිබඳව ඇලෙන්න නෙමෙයි කලකිරෙන්නමයි සුදුසු. නිබ්බිදාමයි ඇති කරගත යුත්තේ. නන්දිය සප්‍රේතක තෘෂ්ණාව සතුටු වෙලා වැඩක් නැහැ මේවට. මේ කුණු කයට මොන සතුටද පින්වත්නි? දාඩිය ටිකක් එමින්න, කෙල ටිකක් එමින්න, සොටු ටිකක් එමින්න, කබ ටිකක් එමින්න ඕවා වෙන වෙනම අරන් ඉමින්නකො 32ම එකට ඉමිනවට වඩා එකයි යතන ඉමින්න. කාගේ හරි ආදර කරන ගා හොටු ටිකක් අරගෙන ඉමින්න. කෙල ටිකක් අරගෙන ඉමින්න. කබ ටිකක් අරගෙන ඉමින්න. දැන් ওই පිංගුතුලා 32ම ඉමින්න ගිහිල්ලා. එකපාර එක පාර 30ම දෙන්න කිය. අසූචි ටිකක් අරගෙන ඉමින්න, මුත්‍රා ටිකක් අරගෙන ඉමින්න. ලකු ගඩුවක් ඉමින්න. කුඩා බඩ වලින් කෑල්ලක් අරගෙන ඉමින්න ඕන්න. මේ කුණු කයත් එක්ක කොමන බැඳීමද? මේකට කලකිරිය යුතුමයි. නිබ්බිදාව ඇති කරගන්න. නිබ්බිදාවෙන් පස්සේ විරාගානුපස්සනාව වැඩෙනවා. මම දන්නේ නැහැ පිටුනේ මේවා කියනකොට ඇත්තටම මේ අපි දුප්පත්. ඒකයි මේ කතාව. මේකේ කතාව තමයි අපි දුප්පත්. මේක කියලා දෙන්න වචන වලින් මම දන්නේ මට නම් බෑ. මේක හැඟීමක්. ඒ හැඟීම් ස්පර්ශ කරන ඔබට සිද්ධ වෙනවා මේක අනුගත වෙන්න. මේකේ තියෙන කාරණා ඔබේ ජීවිතයට ඇප්ලයි කරගන්න. මේක යොදා ගන්න. යොදාගත්තොත් ඔබට මේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. මං වචන වලින්ම නිවන කියනකම් නම් ඉන්න එපා. කවමදාවත් දැන් බණ ගානකින් try කරා. තාමත් බෑ පින්වත්. කියන මේක වචන වලින් කියන්න පුළුවන් රහක් නෙමෙයි. මේක රහයි මට එච්චරයි කියන්න පුළුවන්. කොයි රහද කියලා අහන්න එපා. කියා ගන්න බෑ. මේක රහයි. නිසා රහ කියන්න බෑ. මට කියන්න තියෙන කාලම බලන්න.
කොයි රහද ස්වාමීනි කියලා ඔහේ දන් අහන්න එපා. ඒක කියන්න බෑ. ඇඹුල්ද තිත්තද අරකද මේකද මොකද්ද කියන්නේ? පැණි රහයිද? රහයි කාලම බලන්න. නිබ්බිදාවෙන් පස්සේ විරාගය ඇති වෙනවා. විරාගයෙන් පස්සේ නිරෝධ සංඥා, පටිනිස්සග්ගානුපස්සනා, සප්තනුපස්සනාවෙන් පස්සේ අනිමිත්තානුපස්සනා, අප්පනීතානුපස්සනා, ශුඤ්ඤතානුපස්සනා, අධිපඤ්ඤා ධම්ම විපස්සනා අහලා තියෙනවද? අන්න ඒක හැමදේම නාම රූප පස්සේ දිවුවා මිසක් ඒ වගේ ඊතර වෙන මාර්ගයට වැටිලා නැහැ. සමේකෙන් ඊතර වෙන මාර්ගයට හිත හදාගන්න ඔබට මේ බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන වෙලාවේ මේ සංස්කාර පින්වත්නි බින්දෙනවමයි. මේක ආයි මම මේ අවුරුදු දැන් 5මාරක් මේ ශාසනේ 6කට කිට්ටු වෙන්න ළඟයි. ඕගොල්ලෝ වගේම මමත් අපිත් සංස්කාරය පස්සේ දිව්ව අවුරුදු 22ක්. දිව්වා කියන්නේ කොච්චර මහන්සියද කියනවනම් වැඩක් නෑ කියලා දැනිච්ච තැනම නැවතුණා. ආයි මේ මාසයක් දෙකක් දවසක් සතියක් පස්සට දා හිටියේ නෑ. දැනුනේ කවද්ද? ඔක්කොම කලර් තිබ්බ කැෂුවල් අයින් කරලා සුදු සරම්කෝ ෂර්ට් එක විදාගෙන ආරන්නේට. يعني මහන්සි කියලා දැනි දිව්වා. කෙලවරක් හම්බ වෙයි කියලා. අවසානයේදී බලනකොට අපේ තාත්තලා අපිට කලින් මේ රේස් එක ඉවර කරලා අවුරුදු 57ක් දූපු රේස් එක කනත්තෙන් නැවතුණා. මං කල්පනා කරා දැන් මං 30යි. තව 25 30ක් මං දුවයි. මට නවතින්න වෙන්නේ කොයිද නවතන? කනත්තේ තමයි. කෙලවර කනත්තයි කියලා මෙතනින් අම්ම දැක්කට පස්සේ මගේ පින්වත්නි දුවලා වැඩන්නේ කනත්තටනේ කොහමද දුවන්නේ? ඇයි දුවන්නේ? කනත්තට කොහොමද යනවා? මම නිකන් ඉන්නවා. දැන් මාරයා අරගෙන යන්න මං දුවන්නේ. මාරයාට ඕන නම් අරගෙන යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. තරහත් නැහැ. හිනා දැන් මාරයා අපිට කොලොප්පම් කරනකොට අපි මොකද කරන්නේ? දැන් ඔයගොල්ලන්ට මාරයා කොලොප්පම් මේ කොරෝනා රෝගේ ගන්න. මාරයාගේ කොලොප්පමක්. මුළු ලෝකෙම බය වෙලානේ මාස් දානවා හරව දානවා මං කියන්නේ දාන්න හොඳේ මේක. ඒක පා කියන්නේ. ඒ මාරයාගේ කොලොප්පමට බය වෙලා තියෙන තරම් බල අපි මාරයාගේ කොලොප්පම් වලට hina වෙනවා දැන්. මෙහෙම එන්නකොට ඇඟේ මස් ටික දිය වෙලා යන්න ගත්තොත් අපි කරන්නේ hina වෙන එක විතරයි ඒකට. හරි ෂෝ මම මැරෙන්න යන්නේ. මේ අතේ නෙමෙයි මේ අතේ දිය වෙන්න. හාන්සි පුටුවේ නිකම් මරණයක් නම් අපිට එපා. එනවනම් හොඳ මේ වගේ ගෙන්න. අපි මේ බලන්න ඕනේ මාරයක් ගැස්සෙනවා මේවට. එයාට මොනවද අපිට කරන්න පුළුවන්? අන්තිම මරණ එක. කොහොමත් මැරෙනවා නම් කොහොම මැරුවත් අපිට මොකෝ? එහෙම නෙනේ. අර ඔය පිටුතර කියන්නේ එකක් ගහලා හිරේ යනවා නම් ඇයි එකක් ගහන්නේ? කීයක් ගහනවද එහෙනම්? දෙක තුනක්ම ගහනවා කොහොමත් හිරේ යන එක. ඔය පිටුතර එහෙම කියන්නේ නැද්ද? ඒක කියනවනේ. කොහොමත් ලියන එකනේ කියලා තව වැරදි දෙක තුනක් කරනවා. එහෙම බෑ මේකත් එහෙම වෙන්න ඕනේ. කොහොමත් මැරෙන එකනේ. හොඳට මරන්න. මේක තේරුම් අරගෙන දැන් නැවතිලා සංස්කාර පිළිබඳව තේරුම් ගනිමින් යන ජීවිතයක ඇතුළත් වෙලා ඉන්නවා. දැන් අනිත්‍යයි මරණයට යනවා අපිට පේනවා. අපි ඒක දිහා බලනවා. අපි හැම මරණයකදීම කල්පනා කරනවා. ඒවං භාවී ඒවං ධම්මෝ. මේකයි යම් ස්වභාවයේද මේකයත් මේ ස්වභාවය. මේගොල්ලොත් මැරෙනවා මාත් මැරෙනවා. අපි බලන් ඉන්නවා මැරෙන අය කිසිම භෞතිකයක් කරා යන්නේ. ඒ නිසා අපි දැම්මම භෞතිකයට තියෙන ආදරය අතහැරලා දානවා. අපි දකිනවා ජීවත් වෙලා ඉන්න තරුණ අය වයසට යනවා. ඒ නිසා මේ අතට පයට කයට රැවටෙන්නේ නැහැ. අපි දකිනවා කසාද බැඳලා විවාහ වෙලා දරුවෝ හදලා ඉන්න අය තනියම මරණයටපත් වෙනවා. ඒ නිසා අපි ඒව පස්සේ දුවන්නේ නැහැ. බලන්නකෝ ජීවිතේ නිදහස. මේ තමයි නිර්වාණය. ඉතින් නිර්වාණයට යන පාත් එක. මේ පාරේ ආවොත් ඔබට මේ මාර්ගයේ යම් තරමක් හොදුරේ ඉන්න පුළුවන්. මේ අවස්ථාව මේ පීරියඩ් එක ගෙවිලා යන්නේ තාම තීරණාත්මක අවධියක්. කොරෝනා වලට නෙවෙයි. දැන් ඒක කියනවනේ මේ තීරණාත්මක අවධියක් පරිසම් වෙන්න කියලා. මමත් මේ තීරණාත්මක අවධියක් මීටරේ දුර නෙමෙයි පිටින් කිලෝමීටරයක් විතර දුර තියාගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයක්. කොරෝනා රෝගේ එච්චර බරපතල ගන්නේ ඒවා එකපාරයි මැරෙන්නේ. හැදිලා හොඳත් වෙන්නේ අනේ පින්වත්නි.
රූපයක්, ශබ්දයක්, ගන්ධයක් මේ වදා. වැරදි උපදෙස් නෙමෙයි මේ දෙන්නේ. හරිද? මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ ඉතින් මේක ප්‍රඥාවට කතා කරන තැන නේ. ප්‍රඥා කියන්නේ ඒකනේ. ඒකේ නලවන්න ඕනි නැහැනේ. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ඇනුනොත් අර බුදුරජාණන් වහන්සේ එක වෙලාවක අහනවා පින්වත්නි මම යනකොට ගිනි ගොඩක් දකින්නවා. හරි. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ ඇවැත්නි අර ගිනි ගොඩ බදා ගන්න එකද වඩා සැප හොඳ රූමත් කාන්තාවක් බදා ගන්න එකද? ඔයගලන්ට මොකද හිතෙන්නේ? එදා භික්ෂුන් වහන්සේලාට හිතුණා මේ බුදුරජාණන් වහන්සේ ගිනි ගොඩ බදා ගන්න එක මොන දුකක්ද? රූමත් කාන්තාවක් බදා ගන්නවා ඒක එහෙන සැපයිනේ කියලා. මගේ රත්තරන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියනවා. මම ඇවැත්ටි මං උඹලට කියනවා මේ ගිනි ගොඩ බදා ගන්න එක සැපයි කියලා. ඇයි? ඒක බදාගත්තොත් එකපාරයි මැරෙන්නේ. රූපයක් කාන්තාව තුරුළු කරගන්නවා කියන තැනදී, බදා ගන්නවා කියන තැනදී ඇති වෙන කාමරාග නිසා සසරේ කොච්චර මැරෙන්න වෙයිද? කොරෝනා රෝගියෙකුයි කාන්තාවකුයි දකිනවා. කාව බදා ගන්න එකද වඩා සැප? නිකන් හිතන්න. අනේ වගේ අත බලන්න කොච්චර ලස්සනයිද කියලා මේ ජීවිතේනේ. අන්නන්නේ ඔබ මොකට දුක් විඳිනවද කියන්නේ. දවස් 14ක විවේකයකුත් ලැබෙනවා. හොඳ රෙස්ට් එකක් කෑම බීම එක. ධර්ම අවබෝධය කරන්න පුළුවන්, බණ අහන්න පුළුවන්. කවුරුත් බයින්නෙත් නෑ. හොඳට අනුකම්පාවකුත් එනවා සමාජෙ. පඩිය නවතින්නෙත් නෑ ඔය පිංගුතුල්ලාගෙන. ඉතින් මේක අරගෙන යන්න. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ තමයි මිනිස්සු අතහැරපු යථාර්ථය. මේ තමයි ඔබ තේරුම් ගත යුතු පණිවිඩය. මේ තමයි ඔබට ඊතර වෙන්න පුළුවන් තැන. මේක ලොකු දෙයක් නෙමෙයි, මේක චූටි දෙයක්, ඔබට කරන්න පුළුවන් දෙයක්. නමුත් ඔබ මේක නොකල අන්න රිස්සල කියපු වචනේ කියන්නම් beating about the bunch. ඔබ මොකද කරන්නේ? පඳුර වටේට තල ඉන්නවා. පඳුර ගාව තියෙන මොවාට පහර ගහන්න නැති. තව ටික කාලයයි. මේ ටික කාලය ඇතුළතවත් මේ පණිවිඩය හිස ගිනිගත් එක් ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගින් තේරුම් ගත්තේ නැත්නම් ඔබට අහිමි වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයයි. ඔබට අහිමි වෙන්නේ බුද්ධ කියන වචනයයි. ඔබට අහිමි වෙන්නේ ධම්ම කියන වචනයයි. ඔබට අහිමි වෙන්නේ සංඝ කියන වචනයයි. මේ අවස්ථාව අතහැර ගන්න නැතුව මේ ගෝරතර භයානක සසරින් මිදලා යන්න ඔබට මේ ධර්ම දේශනාවත් ඒකාන්ත පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකම සම්මා සම්බුදු සරණයි.